අපි පසුගිය පාඩම් වලදී ඉගෙන ගත්ත ත්‍රිකෝණමිතියේ පරස්පර ටික සහ සූත්‍ර ටික අදත් මතක් කරගෙන ගැටළු විසඳමු. sec theta සමානයි එකට cos theta. cosec theta සමානයි එකට sin theta. tan cot theta සමානයි එකට tan theta. ඒ වගේම tan theta කියන්නේ sin theta බෙදීම cos theta. cot theta කියන්නේ cos theta බෙදීම sin theta බවත් අපි ළඟට සූත්‍ර තුනක් උදව් කරගෙන ගණන් හැදුවේ සූත්‍ර තුන sin වර්ග theta ධන cos වර්ග theta 1. 1 ධන tan වර්ග theta සමානයි sec වර්ග theta. 1 ධන cot වර්ග theta සමානයි cosec වර්ග theta. කියන සූත්‍ර ටික තමයි අපි ගැටළු විසඳන්න මෙතෙක් දවස් උදව් කරගත්තේ. අදත් අපි ගැටළු කිහිපයක් විසඳලා මේ ටික තවදුරටත් යොදන විදිය පුරුදු වෙනවා. මම පළවෙනි ගැටළුව විදියට තෝරගත්තා මෙන්න මේ ගැටළුව. tan theta බෙදීම 1 ඍණ cot theta. ඍණ cot theta. ධන cot theta බෙදීම 1 ඍණ tan theta. ඍණ tan theta සමානයි 1යි. එහෙනම් අපි බලමු මේ සාරසාමි ගැටලුව විසඳන ආකාරය. මම සූත්‍ර මතකින් දාන්නත් ඕනේ. අපි වම් පැත්ත තෝරගමු. LHS. අපිට ලියනකොටම පේනවා tan පදයි cot පදයි මගේ ගණනේ තියෙනවා. උත්තරයට එන්න ඕන 1. tan පදයි cot පදයි තියෙනවා නම් අපි බලමු මේ ගණන tan වලින්ම හදාගෙන යන්න. එහෙනම් මම ලියනවා tan theta බෙදීම 1 ඍණ 1 යට tan theta. මම ඒ හැඩේ තියෙන පදේ ඊළඟට ලියන්නම්. ධන. ඒක හැඩේ පද හැමතිස්සෙම එක ළඟට ගන්න. 1 යට tan theta බෙදීම 1 ඍණ tan theta. ඊටු පද දෙකෙන් ඍණ එක පිටට අරගෙන cot theta ධන tan theta. මම වම් පැත්ත සම්පූර්ණයෙන්ම tan වලට හැරුවා. මෙතනත් මම ඒ කියන්නේ tan theta. ඒක සම්පූර්ණයෙන් මගේ ගානේ තියෙන දැන් tan පද පමණයි. දැන් මම ඊළඟ පේළිය තව ටිකක් සුළු කරන්නම්. tan theta බෙදීම. පොදු හරය ගත්තොත් tan theta උඩට tan theta ඍණ 1. ඒක කොටස පැහැදිලි ඇති. ඊළඟ පදේ මේ tan theta පදයක් පහළට අරගෙනම ලියන්න. 1 ඍණ tan theta. ඍණ. මෙතනත් පොදු හරය අරගෙන මම ලියන්නම් 1 ධන tan වර්ගය theta. දැන් මට මේ බෙදීමේ වැඩි කිරීම දාලා උඩයට මාරු කරලා tan වර්ගය theta උඩට ලියන්න. tan theta ඍණ 1. ධන 1 යට tan theta 1 ඍණ tan theta. ඍණ 1 ධන tan වර්ග theta බෙදීම tan theta. ඊළඟ පේළියේදී අපි මෙන්න මේ දෙන්න විතරක් අරගෙන සුළු කරමු. හරියකට දාව ගන්න නැතුව ඒක හැඩේ පදයකට සුළු කරන බව අපි දන්නවා. එතෙන්දී මෙන්න මේ පදේ tan theta ඍණ 1. මෙතන 1 ඍණ tan theta. ඔයාලා දන්නවා මෙන්න මේ ලකුණ වෙනස් කරලා මට මේ ආකාරයටම tan theta ඍණ එකක් මෙතන ලියන්න පුළුවන්. ඒ පේළිය මම ලියලා ඉන්නවා. tan වර්ග theta. tan theta ඍණ 1. ඍණ 1 යට tan theta වරක් tan theta ඍණ 1. නැත්නම් පොදු හරියට මේ දෙන්නම ලියන්න අවශ්‍ය නැහැ. ඍණ දාලා මේ දෙන්න මාරු කරන්න පුළුවන්. ඍණ
එක ධන tan වර්ගයේ θ බෙදීම tan θ. මේ දෙන්නයි අපි එකට සුළු කරන්නේ. පොදු හරයට tan θ ඍණ 1. මට මේ පදයේ සුත් වැඩි කරන්න වෙනවා tan θ ගෙන්. tan ධනය θ ඍණ 1. ඊළඟ පදේ ලියමු එක ධන tan වර්ගයේ θ බෙදීම tan θ. tan ධනය θ ඍණ 1 ආපු ගමන්ම ධන දෙකක අන්තරයේ සාධක මතක් වෙන්න ඕනේ. ධන දෙකක අන්තරයේ සාධක. අපි බලමු ධන දෙකක අන්තරයේ සාධක. ඔයාලට x ධනය ඍණ y ධනය තිබුණා. ඔයාලා ලියනවා x ඍණ y x වර්ග ධන y වර්ග ධන xy කියලා. මේවා මතක් කරගෙන මතක නැත්නම් පැත්තකින් ලියාගෙන අපි ගලපමු. ඊනම් මට ලියන්න වෙනවා tan θ ඍණ 1 වරක් tan වර්ග θ ධන tan θ ධන 1 බෙදීම tan θ වරක් tan θ ඍණ 1. ඉතිරි පදය වෙනම ලියන්න. එක ධන tan වර්ග θ බෙදීම tan θ. දැන් මට මෙන්න මේ දෙන්නා කපන්න පුළුවන්. ඉතිරි වෙලා තියෙනවා tan වර්ග θ ධන tan θ ධන 1 බෙදීම tan θ. ඍණ එක ධන tan වර්ග θ බෙදීම tan θ. ඔය දෙන්නයි ඉතිරි වෙලා තියෙන්නේ. දැන් මට tan θ පොදු හරයට අරගෙන අර පදයක් එක්ක මෙයාව සුළු කරන්න පුළුවන්. tan වර්ග θ ධන tan θ ධන 1 වරහන් අයින් කළොත් ඍණ 1 ඍණ tan වර්ග θ. මම මේ දෙන්න කපනවා එකක් කපනවා මට ලැබිලා තියෙනවා tan θ බෙදීම tan θ. උත්තරේ 1. නම් අපි කිසි දෙයකට හැරෙන්නේ නැහැ. උගක් වෙලාවට ඔයාලා ගණනක් දැක්ක ගමන් sin cos වලට කරවන්න පටන් ගන්නවා. එහෙම අවශ්‍ය නැහැ. tan cos දෙන්න ඉන්නවා නම් tan වලට පමණක් කරවලා අපි ඉස්සරහට යන්න ඕනේ. එහෙනම් අපි තවත් ගැටලුවකට යමු. ඊළඟ ගැටලුව විදිහට මම දාන්නම් tan a බෙදීම 1 ඍණ කොටේ ධන කොටේ බෙදීම 1 ඍණ tan සමානයි sec a cosec a ධන 1. ඒකෙත් අපි LHS එහෙම නැත්නම් වම් පැත්ත තෝරගමු. tan a බෙදීම 1 ඍණ කොටේ ධන කොට a බෙදීම 1 ඍණ tan. අපි කලින් ගමනේ tan කොට පද දැක්කම tan වලට පමණක් කරවලා හැදුවා. එහෙමනම් මේ ගණනෙත් අපි tan වලින්ම ඉස්සරහට යමු. tan වලට අරව ගන්න බලන්න. එහෙනම් මම ලියනවා tan a බෙදීම 1 ඍණ 1 යට tan a ධන 1 යට tan a බෙදීම 1 ඍණ tan a. ඊළඟ පේලියේදී මෙතන පොදු හරය ගමු. tan a මැද ඉර හරයේ tan a පොදු හරය tan a ඍණ 1 එනවා. ධන 1 යට කියලා මේ tan එකත් පහළට අරගෙනම ලියමු. tan a වරක් 1 ඍණ tan a කියලා දෙවෙනි පදයක් ලියමු. දැන් මේ බෙදීම වැඩි කිරීම දැම්මොත් මම tan එක උඩට ගිහිල්ලා tan වර්ගයේ
බෙදීම tan a ඍණ 1 ධන 1 යට tan a වරක් 1 ඍණ tan b. දැන් මට පේනවා නැවත මේ tan a ඍණ 1. මෙතන 1 ඍණ tan b. මම මැද ලකුණ වෙනස් කරලා මේ ආකාරයටම tan a ඍණ 1 හදාගන්නවා. tan වර්ගයේ a බෙදීම tan a ඍණ 1. ඍණ 1යට tan a වරක් tan a ඍණ 1. දැන් මට පොදු හරය ලියාගෙන ඉස්සරහට යන්න පුළුවන්. පොදු හරයට මට ලියන්න සිද්ධ වෙනවා tan a වරක් tan a ඍණ 1. මෙම tan වර්ගයේ tan එකකින් වැඩි කරන්න වෙනවා tan ධනය a ඍණ 1. නැවත අපිට ධන දෙකක අන්තරය ලැබිලා තියෙනවා. දැන් මට සූත්‍රය මතකයි tan a ඍණ 1ක් වෙනවා. ඊළඟට tan වර්ගයේ ධන tan ධන 1ක් වෙනවා. බෙදීම tan වරක් tan a ඍණ 1. මේ tan a ඍණ 1 අපි ඉවත් කරමු. දැන් මම බලනවා එන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා. එන්න ඕනේ sec a cosec a ධන 1. දැන් අපි උත්තරේ ගන්න බලමු. ඉතින් පද ටික ලියුවොත් tan වර්ගයේ t ධන tan a ධන 1 බෙදීම tan b. බෙදීම tan a කියලා ලැබිලා තියෙනවා. උත්තරේ එන්න ඕනේ sec a cosec a ධන 1. අද දෙකයි. sec a cosec a ධන 1. මට tan වර්ගයේ ධන 1 දැක්කම නම් sec වර්ගයේ ලියන්න පුළුවන්. පද දෙකකටනේ අපි උත්තරේ ගන්න ඕන නිසා මම පද දෙකකට සකස් කළා. අර බෙදීම tan එක වෙනම දාගන්න. අර ධන 1 නම් ඇරිලා. දැන් එන්න ඕනේ sec a cosec a. එහෙමනම් sin cos වලට හරවනවා. එතකොට ඒ උත්තරේ ලැබෙනවා. එහෙනම් මම ලියනවා 1ට cos වර්ගයේ a. බෙදීම sin a යට cos a. 1ට cos වර්ගයේ a වැඩි කිරීම දාලා cos a උඩට sin a යට. ධන 1. දැන් මට එක cos a එකක් කපන්න පුළුවන්. 1ට cos a ට sec a. 1ට sin a ට cosec a. ධන 1 කියලා මට පිළිතුර ලැබෙනවා. එහෙනම් ඊට හරියට. එහෙනම් මම තවත් ගණනකට යනවා. මම තෝරගත්තා තුන්වෙනි ගණනට sec වර්ගයේ a. ධන cosec වර්ගයේ a. සමානයි tan a ධන cot a. අපි නිතරම ගණනායි උත්තරේ දිහා බලලා ඒ ක්‍රමයක් අල්ලගන්න බලන්න. ගණනේ sec පද cosec පද උත්තරේ tan පද cot පද. මම LHS තෝරගෙන sec වර්ගයේ වෙනුවට උත්තරයට ගැලපෙන විදිහට එක ධන tan වර්ගයේ දානවා. cosec වර්ගයට උත්තරේ දිහා බලලා එක ධන cot වර්ගයේ දානවා. එක ධන cot වර්ගයේ. ඊළඟ පේජෙදි මට එනවා tan වර්ගයේ a ධන cot වර්ගයේ a ධන 2. උත්තරේ වර්ගමූලයකුත් නැහැ. එහෙනම් වර්ගමූලය ඉවත් වෙලා තියෙනවා. උත්තරේට එන්න. මම දන්නවා x වර්ගයේ ධන y වර්ගයේ ධන දෙවරක් xy තිබ්බොත් x ධන y ගේ පූර්ණ වර්ගය කියලා ලියන්න පුළුවන් හිටියේ. ඒ වගේ අපි බලමු මේ වර්ගමූලය ඇතුලේ ඒ වගේ රටාවක් හදාගන්න පුළුවන්ද කියලා. tan වර්ගයේ ධන cot වර්ගයේ ධන දෙවරක්
මම ලියනවා tan A කොට්ටේ. එහෙම ලිව්වා කියලා කිසිම වැරැද්දක් මෙතන උනේ නැහැ. හේතුව මේකයි. tan A බරක් කොට්ටේ කියන්නේ එකයට tan මේ දෙන්න කැපුණාම මෙතන එකේ ඉලක්කම තමයි තියෙන්නේ. එහෙනම් දෙකේ ඉලක්කම බලන්න tan A කොට්ටේ දැම්මා කියලා වැරැද්දක් සිද්ධ වෙනවා නෑ. එහෙමනම් මට ලියන්න පුළුවන් මූලය ඇතුලේ තියෙන්නේ tan A ධන කොට්ටේගේ පූර්ණ වර්ගය කියලා. වර්ගයක් තියෙනවා මූලයක් තියෙනවා. ඊළඟ පේජේ මම කෙලින්ම ලියනවා මූලය නැතුව tan A ධන කොට්ටේ. එහෙනම් අපේ පිළිතුර ඇවිල්ලා තියෙනවා. එහෙනම් මම ඊළඟ ගැටලුවට යනවා. ඊළඟ ගැටලුවත් අපි බලමු. මෙන්න මේකයි මම තෝරගත්තේ 4 කොට් වර්ගයේ A. ඍණ කොස් වර්ගයේ A. සමානලු cos එකේ ඍණ sin A. cos එකේ ඍණ sin A උත්තරේට එන්න ඕනේ. අපි LHS කියනවා. කොට් වර්ගයේ A ඍණ කොස් වර්ගයේ A. උත්තරේ cosec පදයක් තියෙන නිසා මම කොට් වර්ගයට දාන්නම් cosec වර්ගයේ A ඍණ 1. ඍණ. උත්තරේ sin පදයක් තියෙන නිසා මෙයාට දාන්නම් 1 ඍණ sin වර්ගයේ A. ඊළඟ පේජයේදී මම ලියනවා cosec වර්ගයේ A. වරහන් අයින් කළොත් ධන sin වර්ගයේ A. වරහන් අයින් කළ බැලුවොත් ඍණ 2. ඊළඟ පේජයේදී මට දැන් මතක් වෙනවා cosec වර්ගයේ A ධන sin වර්ගයේ A ඍණ දෙවරක්. sin A cosec A කියලා ලිව්වට කිසි වැරැද්දක් වෙන්නේ නැහැ. හේතුව sin A වරක් cosec A කියන්නේ එකයට sin A දෙන්න කැපුණාම මෙතන තියෙන එකේ ඉලක්කම පමණයි. එම නිසා මේ පේජයේ කිසි වැරැද්දක් නැහැ. නමුත් මට ඊළඟ පේජයේදී මෙන්න මේ ආකාරයට පූර්ණ වර්ගය ලියා ගන්න දැන් පුළුවන් වෙනවා. එහෙනම් වර්ගයක් සහ මූලයක් තියෙන නිසා cosec A ඍණ sin A කියලා පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් ගැටලුවකට යමු. පස්වෙනි දාන විදිහට මම තෝරගත්තා tan වර්ගයේ A මූලය ඇතුලේ tan වර්ගයේ A ඍණ sin වර්ගයේ සමානයි sec A ඍණ cos A. දැන් ඔයාලා ක්‍රමය දන්නවා LHS තෝරගන්න. මූලය ඇතුලේ tan වර්ගයේ A ඍණ sin වර්ගයේ A. උත්තරේ දිහා බලලා අපි උත්තරේ එන විදිහට සූත්‍ර ගලපමු. tan වර්ගයට මම දානවා sec වර්ගයේ A ඍණ 1. ඍණ තියනවා නම් වරහණක් දාලා 1 ඍණ cos වර්ගයේ A. ඊළඟ පේළියේදී sec වර්ගයේ A වරහණ ඉවත් කරන විට ධන cos වර්ගයේ A වරහණ ඉවත් කළ විට ඍණ 2ක් ලැබෙනවා. ඊළඟ පේළියේදී sec වර්ගයේ A ධන cos වර්ගයේ A ඍණ දෙවරක් sec A cos A කියලා ලිව්වට වැරැද්දක් නැති බවක් දන්නවා. එහෙනම් මම ඊළඟ පේළියට යනකොට ලියනවා sec A ඍණ cos A ගේ පූර්ණ වර්ගය තමයි මේ වර්ගමූලය ඇතුලේ තියෙන්නේ කියලා. එහෙනම් මූලය අයින් කරලා වර්ගය අයින් කරලා දැන් ලියනවා sec A ඍණ cos A කියලා පිළිතුර ලැබිලා තියෙනවා.
එහෙමනම් මම 6 වෙනි ගාන විදියට තෝරගන්නවා. මේ ගැටලුව sin A ඍණ cos A ධන එකයට sin A ධන cos A ඍණ එක. පිළිතුරට තියෙනවා sec A වරක් 1 ධන sin A. විභාග මට්ටමේ ගැටලු මෙන්න. එහෙනම් අපි හොඳට තේරුම් අරගෙන දැන් බලමු කොහොමද ඉස්සරහට යන්නේ කියලා. මම LHS තෝරගන්නවා. sin A ඍණ cos A ධන 1 දෙදීම sin A ධන cos A ඍණ 1. sin cos වලින් ගණන තියෙන නිසා වෙන දෙයකට හරවන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම අපි පසුගිය පාඩමේදී මේ වගේ ගණනක් හැදුවා tan sec කියලා. එතෙන්දි මම මේ එක වෙනුවට සූත්‍රයක් ගැලපුවා. නමුත් මේ ගණනේ එක වෙනුවට සූත්‍රයක් ගලපන්න යන්න ඕනේ නෑ. මොකද එහෙම එක වෙනුවට සූත්‍රයක් දැම්මා කියලා යා සාධක කැඩෙන්නේ නෑ. මොකද මට දාන්න වෙන්නේ එක වෙනුවට sin වර්ගය දාන cos වර්ගය. යා සාධක කැඩෙන්නේ නැත්නම් මට ඒක ගැලපෙන්නේ නෑ. එහෙනම් කරන්න තියෙන එකම දෙයයි හරයේ ප්‍රතිබද්ධයෙන් උඩත් යටත් වැඩි කරමු. ප්‍රතිබද්ධය තෝරා ගැනීමේදී මම දකින්න ඕනේ පද දෙකක් විදියට. x ඍණ y. එහෙනම් මගේ ප්‍රතිබද්ධය sin A ධන cos A ධන 1. sin A ධන cos A ධන 1. මෙහෙම තෝරගැනීම ලේසි. කොහොමද හරිය තියෙන මේ ඍණ ලකුණ අන්තිමට දාගෙන ප්‍රතිපදයේ කියන එක ලේසි. මෙයා x මෙයා y. x ඍණ y. x ධන y. ලවයට හරියට දාපු නිසා ගණනේ වෙනසක් නැහැ. දැන් මම ලවය සුළු කිරීම ලේසි වෙන්න මෙන්න මෙහෙම ලියා ගන්නවා. sin A ධන 1 ඍණ cos A. sin A ධන 1 ධන cos A. මම එහෙම ලිව්වේ x ඍණ y. x ධන y රටාව පේනවා. එතකොට අපිට සුළු කිරීම ඉතාම පහසුයි. අද හුඟක් කියන්න වෙන්නේ නැහැ. ලවයේ හරිය මම කෙලින්ම සුළු කරලා ලියන්න. x ඍණ y x ධන y x වර්ගය ඍණ y වර්ගය sin A ධන cos A ගේ වර්ගය ඍණ 1. කෙලින්ම ලියුවා x වර්ගය ඍණ y වර්ගය. ලවයක් මට පුළුවන් එහෙම ලියන්න. x ඍණ y x ධන y. මම ලියනවා sin A ධන 1 වර්ගය. ඊළඟ පේදී ඍණ cos වර්ගයේ අපි ඒ විදිහට දකින්න නැතුව මේවා වැඩි කරන්න ගියොත් මේ පද තුනෙන් වැඩි කළ විට පද 9ක් ලැබේ. නමුත් වර්ග දෙකක අන්තරය ලෙස මම දැක්කොත් ලියන්න වෙන්නේ තාම අඩු පද සංඛ්‍යාවක්. බෙදී මේ වර්ග කරලා උනා ලියන්න පුළුවන් මේ පේළියේදී sin වර්ගය A. ධන cos වර්ගය A. ධන 2 sin A cos A මැද පදය ඍණ 1. ලවය sin වර්ගයේ ධන 1 ධන 2 sin ඍණ cos වර්ගයේ බෙදී sin වර්ගයේ ධන cos වර්ගය කියන්නේ 1යි ඒ 1යි මේ ඍණ 1යි කැපිලා ගිහින් 2යි sin A cos A පමණක් මට හරිය ඉතුරු වෙනවා. අපි බලමු ලවයේ තව සුළු කිරීමක් කරගන්න පුළුවන්ද කියලා. එකක් තියෙනවා. ඍණ cos වර්ගයේ තියෙනවා. එක ඍණ cos වර්ගයේ එක ළඟම තිබෙන්නේ නැතත් ඔයාලට සූත්‍රය ගලප ගන්න පුළුවන්. එක ඍණ cos වර්ගයේ කියන්නේ sin වර්ගයේ. මෙයාට එකතු කළා 2යි sin වර්ගය. ධන 2යි sin. බෙදීම 2යි sin A cos A කියලා මට ලැබිලා තියෙනවා.
දැන් අපි උත්තරේ බලමු. පෙන්නෝනස් එක්කේ වරක් එක දන සයින්. මට ලවයේ පේනවා පොදු සාධකයක් 2යි සයින් එක. මම 2යි සයින් එක පිට ගත්තොත් සයින් ඒ ධන එකක් එනවා. බෙදී 2යි සයින් ඒ කොස්සේ 2යි සයින් එක කපනවා. එක ධන සයින් ඒ මේ කොස්සේ උඩට ගත්තාම sec a කියලා පිළිතුර ලැබුණා. එහෙනම් අපි ඒ ගණන හදද්දී උදව් කරගත්තේ හරේ ප්‍රතිපදයේ ලියද්දිත් අපි සරල ආකාරයකට මෙයා ලියාගෙන ප්‍රතිපදයේ තෝරගන්නවා. x ඍණ y මේ කාමෙට දාගත්තාම ලේසි. x ධන y කියලා ප්‍රතිපදයේ තෝරගත්ත ලවයටත් හරයටත් දාලා වෙනසක් නොවෙන්න ගණන සුරු කරගෙන. එහෙනම් අපි ඊළඟ ගැටලුවට යමු. ඊළඟ ගැටලුව විදිහට මම තෝරගත්තා cos 6 බලය A. ධන sin 6 බලය A. සමානයි 1 ඍණ 3යි sin වර්ග A cos වර්ග. එහෙනම් අපි බලමු මේ ගණනේ වම් පැත්ත ටිකක් සංකීර්ණ බවක් පේනවා. බලය 6 බලයක් ඒ නිසා අපි වම් පැත්ත තෝරගමු. cos 6 බලය A ධන sin 6 බලය A. උත්තරේ sin cos වලින් තියෙනවා. එහෙනම් බලමු මේ 6 බලය කියන එක. සංකීර්ණ නිසා අපි මෙහෙම ලියමු. cos වර්ගය A ගේ 3 බලය. එතන 6 බලය ගන්නවා. sin වර්ගය A ගේ 3 බලය. මම වර්ග පද ලිව්වේ වර්ගවලට සූත්‍ර තියෙන නිසා. දැන් මම දකින්නේ ඝන දෙකක ඓක්‍යය. ඝන දෙකක ඓක්‍යය. උදාහරණයක් ලෙස x ඝනය ධන y ඝනය දැක්කොත් මම ලියනවා x ධන y x වර්ගය ධන y වර්ගය ඍණ xy කියලා. එහෙමනම් දැන් අපි ඒ ආකාරයට මෙයාව සාධක කරමු. x වෙනුවට cos වර්ගයේ y වෙනුවට sin වර්ගයේ cos වර්ගයේ ධන sin වර්ගයේ වර cos 4 බලයේ x ගේ වර්ගයනේ ධන sin 4 බලයේ ඍණ cos වර්ගයේ sin වර්ගයේ. ඝන දෙකයි එකේ සාධක ගැටලුව. නමුත් අපි දන්නවා මෙයාගේ උත්තරේ 1යි. මෙයාට 1යි. ඒ නිසා මට ඉතුරුනේ cos 4a ධන sin 4 බලයේ a ඍණ cos වර්ගයේ sin වර්ගය. අපි දැන් උත්තරේ දිහා බැලුවොත් මේ 4 බලක් නැහැ. වර්ග නම් දිනනවා. අපි බලමු මේ 4 බලය ඉවත් කරන්නේ කොහොමද කියලා. 4 බලය අපිට x4 ධන y4 තිබ්බොත් මට මෙහෙම ලියන්න පුළුවන්. මේ තියෙන x වර්ගයේ ධන y වර්ගයේ වර්ගය හැබැයි මෙයා ප්‍රසාරණය කළොත් එනවා මැද පදයක්. ඒ මැද පදේ මම අයින් කරලා දෙන්න සමාන කරනවා. ඔන්න x4 ධන y4 ලියන්න පුළුවන් ක්‍රමයක්. එහෙමනම් මෙයාව ලියන්න පුළුවන් මට cos වර්ගයේ a ධන sin වර්ගයේ a ගේ වර්ගය වර්ග කළොත් අනිවාර්යයෙන් මේ දෙන්න එනවා. හැබැයි අතන වර්ග කිරීමේදී මැද පදයකුත් එනවා. ඒ මැද පදේ මම ඉවත් කරනවා. දෙවරක් sin වර්ගයේ cos වර්ගයේ a. හැබැයි අපේ ගණනේ තව කොටසක් මේ තියෙනවා යකි. ඍණ cos වර්ගයේ sin වර්ගයේ. මෙයාගේ උත්තරේ 1යි. 1 ඍණ මේ දෙන්න අසුරු කරලා 3යි sin වර්ග a cos වර්ග a කියලා මට පිළිතුර ලැබුණා.
එහෙනම් තවත් එක ගැටලුවක් මම හදන්නම්. ඒක මම තෝරගත්ත මෙන්න මේ ගැටලුව. එක ධන sin θ ඍණ cos θ ගේ වර්ගය. ධන එක ඍණ sin θ ධන cos θ ගේ වර්ගය. ධන දෙවරක් sin θ ධන cos θ ගේ වර්ගය. උත්තරේ 6යි. අපි වම් පැත්ත තෝරගමු. මට ගණන කිසි දෙයකට හරවන්න අවශ්‍ය නැහැ. මොකද sin cos වලින් ගණන තියෙනවා. එහෙමනම් අපි කෙලින්ම මේව වර්ග කරලා උත්තරේට යන්න බලමු. පද තුනක් වර්ග කරන විට සෑම පදයකම වර්ගය ලියන්න, සෑම පද දෙකක්ම වැඩි කර දෙගුණය ලියන්න. මේ ගණනේ ගැටලුවකට තියෙන්නේ අන්නේ වර්ග කිරීම හරියට ලියා ගන්න එකයි. එහෙනම් මම සෑම පදයකම වර්ගය ලියනකොට එක ධන sin වර්ග θ, ධන cos වර්ග θ, ඍණ cos θ වර්ග වෙනකොට ධන cos වර්ග θ. සෑම පද දෙකක්ම වැඩි කරලා දෙගුණය ලියන්න. 2 sin θ. මේ දෙක වැඩි කරලා. ඍණ 2 cos θ. මේ දෙන්න වැඩි කරලා දෙගුණය. මේ දෙන්න වැඩි කරලා ඍණ 2 sin θ cos θ. ඔන්න මම පළවෙනි පදය ප්‍රසාරණය කරලා ඉවරයි. ඊළඟට කියන්නේ ධන 1 ධන sin වර්ග θ ධන cos වර්ග θ ඍණ 2 sin θ ධන 2 cos θ ඍණ 2 sin θ cos θ. ධන දෙවරක් sin वर्ग थीटा धन cos वर्ग थीटा धन දෙවරක් sin थीटा cos थीटा. දැන් ඔයාලට පුළුවන් කැපෙන පද කපන්න, සූත්‍ර දාන්න පුළුවන්. දැන් වලට සූත්‍ර දාන්න. අපි බලමු ඒක සුළු කරලා උත්තරේ ගන්න. මේ දෙන්නට එකයි. නැවත මේ දෙන්නටත් එකයි. මේ දෙන්නටත් එකයි. ඒ පද ටික සුළු කළොත් අපිට එනවා 1 ධන 1. ඒ වගේම ඔයාලට කැපෙන පද තියෙනවා නම් ඒවත් ඉවත් කරන්න පුළුවන්. 2 sin θ ඍණ 2 sin θ කැපෙනවා. ඍණ 2 cos θ ධන 2 cos θ ටික කැපෙනවා. දැන් අපි ඊටු පද ටික බැලුවොත් මට එනවා ඍණ 2 sin θ cos θ. මෙතන ඍණ 2 sin θ cos θ තියෙන නිසා අපි ඍණ 4 දානවා. ඊළඟට ආයෙම මට sin වර්ග θ ධන cos වර්ග θ එකයි ආයෙ දෙකක් වෙනවා. නැවත මට මෙතන තියෙනවා එකක්. මෙතන එකක් තියෙනවා. ආපහු තියෙනවා ධන 4යි sin θ cos θ. මේ දෙන්නක් කැපෙනවා. මට උත්තරේට 6ක් ලැබෙනවා. එහෙනම් ඔයාලගේ වර්ග කිරීම පද දෙකක් තිබ්බත් තුනක් තිබ්බත් ඊට වැඩි ගණනක් තිබ්බත් වර්ග කරන රටාව තමයි සෑම පදයකම වර්ගය ලියන්න, සෑම පද දෙකක්ම වැඩි කර දෙන්නේ ලියන්න. එහෙනම් අපි අද ගණන් කීපයක් කළා ඒ සූත්‍ර වලින් තියෙන ටියුට් එක මම දානවා. ඊටු ගණන්